ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඔබ එකතු වී සිටින්නේ විෂන් එඩියු ශ්‍රී ලංකා අපගේ YouTube නාලිකාව සමගින් අද අපි සාකච්ඡා කරනවා චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමේ දෙවන වීඩියෝ. ඔබ දැනටමත් චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමේ පළමු වීඩියෝ එක සාකච්ඡා කරා. 10 වසර විද්‍යාව 4 වෙනි පාඩම ඒක බැලුවේ නැති ළමයි ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. අද අපි මේ පාඩමේ ඉතිරිය ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ නිසා රැඳී සිටින්න මෙම වීඩියෝ සමගින් අද අපි මෙම පාඩම ඉවර වන තෙක් ඔබත් සමග චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමත් ඒ ඔස්සේ විභාගයට පැමිණිය හැකි අනුමාන ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඒ අනුව අපි කතා කරා චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම 3ක්. පළමු වීඩියෝ නිව්ටන්ගේ නියම දෙකක් කතා කරා. චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු නියමය හා චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය. ළමයි චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය ගැන අපි පොඩ්ඩක් වැඩිපුර කතා කළොත් ඒක ඉතාමත් වටින නියමයක්. චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයේදී අපි සාකච්ඡා කරනවා වස්තුවක් මත හටගන්න අසමතුලිත බාහිර බලය සොයන ආකාරය ගැන. හිතන්න දරුවෝ මේ තියෙන්නේ වස්තුව. මම මේ කොටුවක් වගේ ගැලලා දෙන්න හිතන්න වස්තුවක්. ඒ වස්තුව පොළොව වගේ තැනක තියෙනවා. මේ M ලෙස නිරූපණය කරන්නේ වස්තුවකට තියෙන ස්කන්ධය. අපි දන්නවා සාමාන්‍ය වස්තු ස්කන්ධය අපි මයින්නේ කිලෝග්‍රෑම් වලින් kg කියලා මම ලියනවා. මේ වස්තුවට මම බාහිර අසමතුලිත බලයක් යොදනවා F කියන. බාහිර අසමතුලිත බලය. අපි කලින් වීඩියෝ එකේ කතා කරා බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වස්තුව ත්වරණයකට ලක් වෙන්න ඕන. නම් මේ පුතා මේ F කියන්නේ බාහිර අසමතුලිත බලය. අපි දන්නවා අසමතුලිත බාහිර බලය මයින්නේ නිව්ටන් වලින්. ඒ නිසා මම මෙතන කැපිටල් N කියලා එහි ඒකකය ලියා දානවා. ඒ අනුව මේ වස්තුව මත බාහිර අසමතුලිත බලයක් නම් මේ වස්තුව ත්වරණයට ලක් වෙනවා. බලය යොදන්නේ මෙහෙට ඒ පැත්තටම තමයි ත්වරණයට ලක්. පුතා ත්වරණය හොයන ඒකකයේ වෙන්නේ ms ඍණ 2 කියලා අනසේ තියාගන්න. ත්වරණය හොයන්නේ ms ඍණ 2. ඒ අනුව අපි කලින් කතා කරා බලය කියන්නේ අසමතුලිත බාහිර බලය හොයන සූත්‍රයක් තියෙනවා. චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයෙන් තමයි අපි සූත්‍රය ගත්තේ. මේ සූත්‍ර ඔයගොල්ලෝ පාඩම් කරගත යුතුයි. ඒ තමයි ආදරණීය දරුවනේ F සමානයි ma කියන සූත්‍රය. F සමානයි ma. ඒ කියන්නේ බාහිර අසමතුලිත බලය F නම් ඒක සමාන වෙනවා ස්කන්ධය හා ත්වරණයේ ගුණිතය. ස්කන්ධය ත්වරණයෙන් ගුණ කරොත් අපිට බාහිර අසමතුලිත බලය ලබා ගන්න පුළුවන්. මම මේ සූත්‍රය ලියලා දැන් කොටු කරන්නම්. මේක අනිවාර්යයෙන්ම මතකේ තබා ගත යුතු සූත්‍රයක් F සමානයි m. දැන් අපි ඉන්න අනතුරුව මේ සම්බන්ධව ගණිත ගැටලු මේකෙන් එන්න පුළුවන් විභාගයට එන්න පුළුවන් ගණන් කිහිපයක් ගැන සාකච්ඡා කරමු. F සමාන m. ඔයගොල්ලෝ දන්නවද F කියන්නේ බලය, ස්කන්ධය කියන්නේ පුතා m කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. හරි අපි එක ගානක් හදලා බලමු. බලන්න දරුවනේ අපි හිතන්න මෙතන වස්තුවක් තියෙනවා මේ. හිතන්න පුතා මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුව තියෙන පොළවේ කියලා හිතන්නකෝ. මේ වස්තුවේ ස්කන්ධයක් තියෙනවා දරුවෝ. මේ වස්තු ස්කන්ධය මම කියනවා කිලෝග්‍රෑම් 3යි කියලා හිතන්න. වස්තු ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් 3. ඒ කියන්නේ m සමානයි 3යි. m සමානයි 3යි කිලෝග්‍රෑම් කියලා හිතන්න. මේ වස්තුව මත පුතා මම බාහිර අසමතුලිත බලයක් කියන්නේ මේ වස්තුවට මම බලයක් යොදනවා මේ පැත්තට. මේ වස්තුවට මම බලයක් යොදනවා පුතා මේ පැත්තට. අසමතුලිත බාහිර බලයක්. එතකොට අනිවාර්යයෙන්ම මේ වස්තුව ත්වරණයකට ලක් වෙනවා. ගාණි ඔයාට උන්ට ත්වරණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ත්වරණය පුතා. ත්වරණය දීලා තියෙනවා කියලා හිතන 2ms ඍණ 2 කියලා. 2ms ඍණ 2 කියලා ත්වරණය දීලා. එහෙනම් අපිට මේක දත්ත ටික ලියා ගන්න පුළුවන්. ගාණි දීලා තියෙනවා ත්වරණය කීයද? 2ms ඍණ 2. අපෙන් ගාණි අහනවා. දැන් මේ වස්තුව මත බාහිර අසමතුලිත බලයක් දුන්නාම මේ වස්තුව ත්වරණයට ලක් වෙනවනේ. මෙන්න මේ බාහිර අසමතුලිත බලය ගණනය කරන්න. අපෙන් අහන්නේ විභාගයට F වලට ලැබෙන අගය F කීයද? බාහිර අසමතුලිත බලය ගණනය කරන්න කියලා. අපි දැන් බලමු කොහොමද ඒක ගණනය කරන්න කියලා. හරිම ලේසි. මේ වගේ ගාන දුන්න ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ පුතා බාහිර අසමතුලිත බලය හොයන සූත්‍රය. මොකද්ද බාහිර අසමතුලිත බලය හොයන සූත්‍රය? F සමානයි ma කියන සූත්‍රය ටක් ගාලා ඔලුවට එන්න. අපෙන් අහන්නේ බාහිර අසමතුලිත බලය F සමානයි m. ඉස්සලේ සූත්‍ර ලියා ගන්න. දැන් තියෙන්නේ සූත්‍රයට අපිට ආදේශ කිරීම පමණයි. හරිම සරලයි. F කියන්නේ පුතා බාහිර අසමතුලිත බලය එක දන්නේ නැහැ. ඒ නිසා ඒක F විදියටම ලියා ගන්නවා සමානයි. පුතා M කියන්නේ ස්කන්ධය. M කියන්නේ ස්කන්ධය. බලන්න ගාණි ස්කන්ධය කීයද දීලා තියෙන්නේ? ගාණි ස්කන්ධය දීලා තියෙන දරුවනේ කිලෝග්‍රෑම් 3යි. ඒ නිසා ඔයා M තියෙන තැනට දාන්න
3යි කියලා දාන්න. 3යි kg කිලෝග්‍රෑම් ඒක වැඩි කරන්න අපි දන්නවා පුතා මෙතන හැංගිලා තියෙන වැඩි කිරීම ලොකු. වැඩි කරන්න ඒ කියන්නේ පුතා ත්වරණය. ගානේ දීලා තියෙනවා ත්වරණය කීයද 2යි කියලා. එහෙනම් 2යි ms ඍණ 2 කියලා දාමු. දැන් එහෙනම් මේක සුළු කරන්න. එහෙනම් f සමානයි අපිට බාහිර අසමතුලිත බලය ගන්න පුළුවන්. හරිම සරලයි. 3 2කින් වැඩි කරන්න. 3 2කින් වැඩි කරාම පුතා 6යි කියලා එන්නේ. දැන් අපි දන්නවා බලය හොයන ජාත්‍යන්තර ඒකකයේ නිව්ටන්. බලය හොයන ජාත්‍යන්තර ඒකකයේ වෙන්නේ නිව්ටන්. ඒ නිසා 6යි නිව්ටන් ලෙස තමයි අපිට පිළිතුර තියන්න පුළුවන්. මෙන්න මේ වගේ ගණන් ඔයගේ විභාගයට එනවා. හරිම සරල ගණන්. එතකොට අපිට ආදේශ කරන්න තියෙන්නේ f සමානයි ma කියන සූත්‍රය. හොඳයි. අපි තවත් ඒ වගේම චලිතය පිළිබඳ නිව්ටන් නියමයෙන් එන්න පුළුවන් ගාණක් හදමු. මෙන්න මේකයි අපේ ඊළඟ ගාන. ලියා ගන්න දරුවනේ මෙන්න එක්තරා වස්තුවකට 12යි නිව්ටන් බාහිර බලයක් යොදන විට එක්තරා වස්තුවකට 12යි නිව්ටන් බාහිර බලයක් යොදන විට එය 3යි ms ඍණ 2ක ත්වරණයකට ලක් වේ. එය 3යි ms ඍණ 2ක ත්වරණයකට ලක් වේ. එක්තරා වස්තුවකට 12යි නිව්ටන් බාහිර බලයක් යොදන විට එය 3යි ms ඍණ 2ක ත්වරණයකට ලක් වේ. ඒකටම ලියා ගන්න ළමයි වස්තුවේ ස්කන්ධය ගණනය කරන්න. වස්තුවේ ස්කන්ධය ගණනය කරන්න. බලන්න හරි ලස්සන ගාන. ඒතර මේ ගානේ අපි මුලින්ම මේ වගේ ගානක් දුන්නම් පුතා මෙහෙම දත්ත ටික අපි ලියා ගන්න එක තමයි වඩා වටින්නේ. අපිට ලේසි ගාන හදන්න. ගාන මොකද්ද කියන්නේ? එක්තරා වස්තුවකට නිව්ටන් 12ක බාහිර බලයක් යොදනවා කියලා කියන්නේ. එහෙනම් බලය ගැන කියවෙන්නේ. දැන් කලින් ගානේ පුතා අපිට බලය හොයන්න තිබුණා. හැබැයි මේ ගානේ අපිට බලය දීලා තියෙනවා. එක්තරා වස්තුවකට නිව්ටන් 12ක බාහිර බලයක් කියලා කියනවා. එහෙනම් මම මෙහෙම පැත්තකින් ලියා ගන්නවා f කීයද පුතා මේකේ 12යි නේ. බාහිර බලයක් දීලා තුනම අනිවාර්යෙන් මේක ත්වරණයකට ලක් වෙනවා. එතකොට මේ ත්වරණයක් දීලා තිනවා පුතා ගානේ 3යි. එහෙනම් මේකේ a වෙන්න ඕනේ පුතා 3යි. a වෙන්න ඕනේ 3යි. හැබැයි අපිට අහන්නේ අපි දන්නේ නැත්තේ මේකේ ස්කන්ධය. අපි මේකේ ස්කන්ධය දන්නේ නැහැ. ඒ නිසා මම ස්කන්ධයට ප්‍රශ්නාන්ත ලකුණක් තමයි දාන්නේ. ස්කන්ධයට ප්‍රශ්නාන්ත ලකුණක් දාන්න. හරි අපි දැන් බලමු මේ ගාන හදන විදිහ. පුතා දැන් මෙතන හොතට බලන්න ධාරණය කරගන්න මේකේ බලය අපිට දීලා දරුවනේ. බලය අපිට දීලා නිව්ටන් 12යි. අපිට මේකේ ත්වරණයක් දීලා. අපි දන්නේ නැත්තේ මෙයාගේ ස්කන්ධය. දරුවනේ මෙතනටත් අපි ආදේශ කරන්න ඕන අපේ සූත්‍රෙම තමයි. F සමානයි ma කියන සූත්‍රය තමයි දැන් ඔයාලට මතක් වෙන්නේ. බාහිර අසමතුලිත බලය හොයන්නේ F සමානයි ma. දැන් දරුවනේ පොඩ්ඩක් හොදින් හිතන්න. මේකේ දැන් කලින් ගානේ නම් අපිට F තමයි හොයන්න තිබුණේ. නමුත් දරුවනේ දැන් අපි මෙතන F හොයන්න ඕනේ නැහැ. මොකද F දීලා තියෙන්නේ. ඒ නිසා F කියන්නේ 12යි නිව්ටන් නේ. ඒ නිසා ඔයාලට පුළුවන් F තියෙන තැනට දැන් 12 ආදේශ කරන්න. 12 සමානයි. පුතා ma ගැන කතා කරද්දී m කියන්නේ ස්කන්ධය. අපි ස්කන්ධය දන්නේ නැහැ. ඒක තමයි හොයන්න. ඒ නිසා දන්නේ නැති නිසා m මම එහෙමම ලියා ගන්න. m එහෙමම ලියා ගන්නවා. අපි දන්නවා ගණන් වල m සහ a අතරමැදිව තියෙනවා පේන්නේ නැති උනාට ගුණ කිරීමේ ලකුණ. ඒ නිසා මම මෙතන ගුණ කිරීමේ ලකුණ දා ගන්නවා. ඒ වගේම දැන් මෙතන a වෙන්නේ පුතා තොරණේ. ගානේ දීලා තියෙනවා දරුවනේ තොරණේ 3යි කියලා. දැන් ඔයාලට පේන්න ඕනි. දැන් අපිට ගන්න තියෙන්නේ පුතා m. m ගන්න නම් මොකද කරන්න ඕනේ? m ගන්න නම් මේ සරල ගණිත කර්මයක්. පුතා m ඉන්න පැත්තේ m තනි කරගෙන මෙන්න මේ ගුණ කිරීමේ තුන සමාන ලකුණින් එහා පැත්තට යනවා. එතකොට 12 මෙහෙම තියෙනවා. අපි දන්නවා ගුණ කිරීමේ තුනක් පුතා සමාන ලකුණින් එහා පැත්තට යද්දී ඒක බෙදීමේ තුනක් බවට පත් වෙනවා. බෙදීමේ තුනක්. එහෙනම් අපිට m ගන්න පුළුවන් m සමානයි 12 3ෙන් බෙදීමක් තමයි පුතා මෙතන වෙන්නේ. 12 3ෙන් බෙදුවම 4යි කියලා එනවා. දැන් අනිවාර්යයෙන්ම ඒකකේ තියන්න ඕනේ. අපි දන්නවා m කියන්නේ ස්කන්ධ. ස්කන්ධය මයින ජාත්‍යන්තර ඒකකයේ වෙන්නේ පුතා කිලෝග්‍රෑම්. ඒ නිසා මේක අනිවාර්යෙන් පිළිතුර එන්න ඕනේ 4යි kg කියලා.
හොඳයි දරුවනේ අපි තවත් චලිතය පිළිබඳ නිව්ටන් නියම ගැටලුවක් විසඳමු. මොකද මෙච්චර මේ අපි ගණන් හදන්නේ ඔයගොල්ලන්ට මේ සූත්‍රය මතක් වෙන්න ඕන. මොකද සූත්‍රය F සමාන ma කියන සූත්‍ර පුතා මතක් වෙන්න ඕනේ හරිම ලේසි. ඒ සූත්‍රය මතක ගන්න. හිතන්න පුතා මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා කියලා හිතන්න. මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුවට ඉන්න මම නිරූපණය කරන්නම්. මෙහෙම පුතා වස්තුවක් තියෙනවා. මේ වස්තුවට පුතා අසමතුලිත බාහිර බලයක් යොදනවා. හිතන්නකෝ දරුවනේ මෙහෙම අසමතුලිත බාහිර බලයක් මේ පැත්තට යොදනවා කියලා නිව්ටන් 10යි කියලා. අසමතුලිත බාහිර බලයක් යොදනවා. මේ වස්තුවේ ස්කන්ධය පුතා මම දෙනවා ස්කන්ධය සමානයි. m කියන්නේ ස්කන්ධයනේ. ස්කන්ධය මම දෙනවා පුතා කිලෝග්‍රෑම් 5යි කියලා. අපි දන්නවා දරුවනේ වස්තුවකට අසමතුලිත බාහිර බලයක් දුන්නොත් මේ වස්තුව අනිවාර්යයෙන්ම ත්වරණයකට ලක් වෙනවනේ. ත්වරණයකට ලක් වෙනවා. නමුත් මේ ගානේ ත්වරණය ගැන කියවෙන්නේ. මේ ගානේ දරුවනේ ත්වරණය ගැන කියවෙන්නේ නැහැ. එහෙනම් දැන් අපෙන් අහනවා ත්වරණය හොයන්න කියලා. හරි ලියා ගන්න දරුවනේ මේ ගාන මම කියන ගාන ලියා ගන්න. එක්තරා වස්තුවකට නිව්ටන් 10ක බලයක් යොදන විට එක්තරා වස්තුවකට නිව්ටන් 10ක බලයක් යොදන විට නිව්ටන් 10ක බලයක් යොදන විට එය ත්වරණයකට ලක් වේ. එය ත්වරණයකට ලක් වේ. එය ත්වරණයකට ලක් වේ. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5 නම් වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5 නම් ත්වරණය ගණනය කරන්න. ත්වරණය ගණනය කරන්න. හරි අපි දැන් බලමු කොහොමද මේ ගාන හදන්න කියලා. දැන් මේ ගානේ දරුවනේ අර වගේම ඔයාලට ලේසි. ඔයා ගානේ දත්ත ටික ලියාගත්තා. දැන් මේ ගානේ බලන්න වස්තුව මත යෙදෙන බාහිර අසමතුලිත බලය තියෙනවා පුතා නිව්ටන් 10යි. එහෙනම් අපිට F සමානයි 10යි කියලා ලියා ගන්න පුළුවන්. ඒ වගේමයි දරුවනේ වස්තු ස්කන්ධය දීලා දිනවා කිලෝග්‍රෑම් 5යි නම් m සමානයි 5යි kg කියලා ලියන්න පුළුවන්. අපෙන් අහන්නේ දරුවනේ වස්තුව ලක්වන ත්වරණය. අපි දන්නේ නැහැ ත්වරණය. දන්නේ නැත්නම් ඒ ත්වරණයේ ප්‍රශ්නාර්ථ ලකුණක් වගේ දාගෙන අපිට පුළුවන් හදන්න. දැන් මෙතනත් පුතා අපි ගන්න ඕනේ සූත්‍රය F සමානයි ma. දැන් අපි F සමානයි ma වලින් පොඩි ගණන් කිහිපයක් හදුවා. F සමානයි ma. වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය ගන්න අපි F සමානයි ma. දැන් මේ සූත්‍රයට පුතා අපිට තියෙන්නේ ආදේශ කිරීම විතරයි. F කියන්නේ කීයද 10යි. එහෙනම් F තියෙන තැනින් දාන පුතා 10යි නිව්ටන්. නිව්ටන් 10යි. සමානයි. M කියන්නේ පුතා ස්කන්ධය ගාන ස්කන්ධය දීලා තිනවා කිලෝග්‍රෑම් 5යි. ඊට පස්සේ පුතා හොදින් ධාරණය කරගන්න මේ ස්කන්ධයයි ත්වරණය අතර තියෙන ගුණ කිරීමේ ලකුණ. ඒ නිසා මම ගුණ කිරීමේ ලකුණ දාගෙන අපි ගන්නවා A. අපි දන්නවා ගානේ A අපි දන්නේ නැහැ. ඒ නිසා අපි A හැමම ලියා ගන්නවා A ලෙස. දැන් අපිට Aව ගන්න පුළුවන්. Aව ගන්න නම් මොකද පුතා කරන්න ඕනේ? A ඉන්න පැත්තේ Aව තනි කරගෙන මෙන්න මේ ගුණ කිරීමේ පහ එහා පැත්තට යවන්න. පුතා ගුණ කිරීමේ පහ එහා පැත්තට යද්දි දරුවනේ බෙදීමේ පහක් බවට පත් වෙනවා. එහෙනම් A සමානයි කියලා අපිට ලැබෙන්නේ 10 බෙදන්න පුතා 5න්. 10 5න් බෙදුවම අපි දන්නවා 2යි. දැන් නිවෘත්ති ඒකකය කියන්නේ. දරුවනේ ත්වරණය හොයන නිවෘත්ති ඒකකය වෙන්නේ ms ඍණ 2. ms ඍණ 2 කියලා වාගේ පිළිතුර සඳහන් විය යුතුයි. හරිම සරලයි. F සමාන ma දාලා දන්නේ නැති පදේ හිමම තියාගෙන දීලා තියෙන දත්ත ආදේශ කරලා අපිට නොදන්නා අගය සොයා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු F සමානයි ma දාලා එන්න පුළුවන් විභාගෙට එන්න පුළුවන් ටිකක් සංකීර්ණ ගැටලු. අපි දැන් මේ දක්වා චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය අසුරෙන් F සමාන ma ආශ්‍රිත පොඩි ගණන් කිහිපයක් කතා කරලා හරි සරල ගණන්. දැන් අපි ටිකක් එතනින් එහාට ගිහිල්ලා විභාගයට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න කිහිපයක් කතා කරනවා. ඒ නිසා මම දැන් මාතෘකාව ලියාගත්තා F සමානයි ma සම්බන්ධ විශේෂ ගැටලු කියලා. මේවත් හරි සරලයි. ඔයා සිද්ධාන්ත දන්නවා. හිතන්න පුතා ඔන්න වස්තුවක් තියෙනවා කියලා හිතන්නකෝ මෙහෙම වස්තුවක් තියෙනවා. දරුවනේ මේ තියෙන වස්තුවක්. මේ වස්තුව හිතන්න පුතා මොකක් හරි පෘෂ්ඨයක් මත තමයි තියෙන්නේ. ඒ නිසා මම පෘෂ්ඨය මෙහෙම නිරූපණය කරනවා. මොකක් හරි පෘෂ්ඨයක් මත තියෙන මේ වස්තුව. හිතන්න දරුවනේ මේ වස්තුවේ ස්කන්ධය. මම දරුවනේ ස්කන්ධය දෙනවා. අපි දන්නවා ස්කන්ධයට අපි දාන සංකේතය m නේ. වස්තුවේ ස්කන්ධය දෙනවා දරුවනේ මම 4යි කිලෝග්‍රෑම් කියන. කිලෝග්‍රෑම් 4යි. හොදින් බලන්න
මේ වස්තුවට පුතා දැන් බල දෙකක් හටගන්න. මේ වස්තුවට බල දෙකක් බලන්නකො එක බලයක් මෙන්න මෙහෙම මේ පැත්තට හට ගන්නවා. ඒ බලයේ විශාලත්වය පුතා මම දානවා නිව්ටන් 6ක් කියලා. මේ බලයේ විශාලත්වය නිව්ටන් 6යි. දරුවනේ බලන්න වෙන වැඩි. ඒ පැත්තටම ඒ දිශාවටම තව බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ දිශාවටම දරුවනේ තව බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ බලයත් මම දාන්නම් ඔයගලන්ට ලේසි. ඒ බලයත් මම දානවා පුතා නිව්ටන් 6යි කියලා. දැන් හොඳින් බලන්න දරුවනේ මේක තේරුම් ගන්න. මේ වගේ ගානක් આવුවොත් අපි කොහොමද කරන්නේ? දැන් මෙතන ඔයාලට තේරෙන්න ඕනේ මේ වස්තුව මත එකම දිශාවට අර නැගෙනහිර එකම දිශාවට තමයි පුතා බල දෙකක් ක්‍රියාත්මක වුනේ. එකම දිශාවට මේ බල දෙක ක්‍රියාත්මක වන නිසා දරුවනේ අපි ගන්න ඕනේ මේ බල දෙන්නගේ එකතු. ඇයි එකම දිශාවටනේ වස්තුව තියෙනවා. වස්තුව එකම දිශාවට තමයි බල දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් 6 නිව්ටන් 6 කියලා. එහෙනම් මෙවැනි අවස්ථාවක ඔයා අනිවාර්යයෙන්ම එකම දිශාවකට තියෙන නිසා බල දෙන්නගේ එකතුව ගන්න. එහෙනම් දෙන්නගේ එකතුව ගත්තොත් කීයද පුතා වෙන්නේ එකතුව නිව්ටන් 12යි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ වස්තුව තියෙනවා. වස්තුව මත එකම දිශාවට නිව්ටන් 6යි බල දෙකක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ නිව්ටන් 12ක් තමයි මේ පැත්තට. මෙන්න මේ පැත්තට නිව්ටන් 12ක් තමයි පුතා ක්‍රියාත්මක වෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහෙම ක්‍රියාත්මක වෙද්දී දැන් වස්තුව ත්වරණයකට ලක් වෙනවනේ. අනිවාර්යයෙන්ම මොකද මේ අසමතුලිත බාහිර බලයක් යෙදෙද්දී වස්තුව පුතා ත්වරණයකට කියන දේ ලක් වෙනවා. දැන් අපෙන් ගානේ අහන්නේ මේ වස්තුව ලක්වන ත්වරණය. මේ වස්තුව ලක්වන ත්වරණය තමයි අපෙන් ගානේ අහන්නේ. එහෙනම් දරුවනේ මුලින්ම ඕගොල්ලෝ මේ ගාන ඇද ගන්න. මේ ගාන අදින්න. එතකොට මේ ගාන ඇඳම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ගාන හදන විදිහ. එතන මේ ගානේ මේ තියෙන වස්තුවේ ස්කන්ධය දීලා තිනවා පුතා. ස්කන්ධය තමයි මම ලියන්නම්. ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි kg. දැන් මේ වස්තුව මත ලක්වන බලය අසමතුලිත බාහිර බලය ඇහුවොත් පුතා බලය වෙන්නේ 6 නෙමෙයි. මේ 6ක් නෙමෙයි. බලයේ විදිහට අපි ගන්න ඕනේ දරුවනේ මේ බල දෙන්නගෙම එකතු. ඇයි අපි මේ බල දෙන්නගෙම එකතුව ගන්නෙ? එකම දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වන නිසා. පුතා එකම දිශාවට එකම පැත්තට තමයි මේකේ 6යි නිව්ටන් බල දෙකම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මුළු බලය මෙතන ගන්න ඕනේ. වස්තුව මත යෙදෙන මුළු බලය. නම් වස්තුව මත යෙදෙන මුළු බලය වෙන්නේ මේකේ නිව්ටන් 12. මේ බලන්න දරුවනේ මම මෙතන ලියා ගන්නවා මුළු බලය වෙන්නේ නිව්ටන් 12. ඒ නිසා අර F සමාන m තමයි. නමුත් මෙතන අපි බලයට ගන්න ඕනේ 12යි නිව්ටන්. ඒක තමයි වටිනම කාරණා. අපෙන් අහනවා ත්වරණය. ත්වරණය අපි දන්නේ නැහැ නේ සුපුරුදු පරිදි. ත්වරණය දන්නේ අපි දන්නේ නැති නිසා අපිට මේක ප්‍රශ්නාන්ත ලකුණක් දාන්න පුළුවන්. ඊනතරව අපිට පුළුවන් මේ සරලව විසඳන්න. හරිම ලේසි. දැන් මේ ගාන හදන්නෙත් පුතා අපිට තියෙන්නේ අර සූත්‍රෙම තමයි. මොකද්ද සූත්‍රය? අසමතුලිත බාහිර බලය හොයන්න පුතා F සමාන m මෙහෙම ලියා ගන්න පුතා සූත්‍ර. අනිවාර්යයෙන් මේ වගේ ගානක් ආවොත් විභාගයට සූත්‍ර ලියන්න ඕන. මොකද මේ සූත්‍ර ලියලා ආදේශයට ලකුණු දෙනවා. F සමාන m. පුතා දැන් F කියන්නේ අසමතුලිත බාහිර බලය. එහෙනම් දැන් මෙතන පුතා අසමතුලිත බාහිර බලයට දාන්න ඕනවා 6 නෙමෙයි. මේ 6 දෙන්නක එකතුව දාන්න. මොකද එකම දිශාවට තියෙන නිසා අසමතුලිත බාහිර බලය පුතා මෙතන වෙන්නේ 12යි නිව්ටන්. සමානයි වස්තුවේ ස්කන්ධය පුතා කිලෝග්‍රෑම් 4යි. ඒ නිසා 4යි kg අනිවාර්යයෙන්ම දාන්න. අපෙන් අහන්නේ ත්වරණය. අපි ත්වරණය දන්නේ නැහැ දරුවෝ. දන්නේ නැති නිසා ත්වරණය මම ඒ ලෙස ලියනවා. එහෙනම් දැන් මට ඒව ගන්න පුළුවන්. ඒව තියාගෙන මෙන්න මේ ಗುಣ කිරීමේ 4 එහා පැත්තට යවන්න. දරුවනේ මෙහෙම 12 මෙහෙම තියාගෙන ಗುಣ කිරීමේ 4 එහා පැත්තට අපි ගන්නවා ඒක බෙදීමේ 4ක් වෙනවා. එහෙනම් දැන් අපිට ඒව ගන්න පුළුවන්. ඒව ගන්න තියෙන පුතා 12 4ෙන් බෙදන්න. 12 4ෙන් බෙදුවම දරුවනේ 3යි කියලා එනවා. දැන් හරියට ඒකකේ තියන්න. ත්වරණේ හොයන ඒකකේ පාඩම් කරගන්න ms ඍණ 2 ms ඍණ 2 ඔන්න ඔය වගේ ගණන් තමයි විභාගයේ අහන්නේ. හරිම සරලයි. එකම දිශාවට තියෙන්නේ නම් මොකද කරන්න ඕනේ අපි බල දෙන්නගේ එකතුව තමයි ගන්න. එකම දිශාවට තියෙන නිසා. අපි ඊට පස්සේ තවත් ගානක් විසඳමු. මේ අපි හැදුවේ F සමානයි මේ සම්බන්ධ විශේෂ ගැටලුවක් කියලා. මේ බලන්න පුතා ඔය වගේම තව ගානක් හරිම සරල ගානක්. ඔයගොල්ලෝ මාත් එක්ක මේ රූපේ ඇද ගන්න. එතකොට ඔයාලට ලේසි ඉක්මනටම ගැටලුව විසඳන්න. හිතන්න පුතා අර වගේම වස්තුවක් තියෙනවා. මේ වස්තුවත් මොකක් හරි පෘෂ්ඨයක් මත තමයි තියෙන්නේ කියලා හිතන්න. මොකක් හරි පෘෂ්ඨයක් මත මෙහෙම තියෙනවා කියලා හිතන්න. එතකොට දරුවනේ දැන් මේ වස්තුව මත පොදින් ධාරණය කරගන්න මේ පැත්තට නැගෙනහිර පැත්තට පුතා වස්තුව මත යෙදෙන බලයක්. නැගෙනහිර පැත්තට යෙදෙන බලය පුතා මම කියනවා නිව්ටන් 10යි.
නිව්ටන් 10ක බලයක් මෙහෙම යෙදෙනවා. එහෙම නිව්ටන් 10ක බලයක් යෙදෙද්දි හොඳට අහගන්න මේ වස්තුව මත ප්‍රතිවිරුද්ධ දිශාව. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට වස්තුව මත අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට පුතා හිතන්න බලයක් යෙදෙනවා කියලා හිතන්නකෝ. 6යි නිව්ටන් බලයක්. 6යි නිව්ටන් බලයක් යෙදෙනවා. හරි සරල ගණන් මේ. නමුත් මේවා හොඳට හිතා ගන්න ඕනේ හදන විදිහ. දැන් ඔයා හොඳින්ම බලන්න මේ වස්තුව මත දරුවනේ බල දෙකක් යෙදෙනවා. එක බලයක් තමයි 10යි නිව්ටන් බලයක් මේ පැත්තට අදිනවා. මේ පැත්තට යෙදෙනවා. මෙන්න මේ පැත්තට. තව බලයක් වස්තුව මත අනිත් පැත්තට යෙදෙනවා. කීයක බලයක්ද? 6යි නිව්ටන් බලය. දැන් එතකොට මෙතන පුතා අපි දාන්න ඕනේ අසමතුලිත බාහිර බලය. මෙතන දරුවනේ අසමතුලිත බාහිර බලය දාද්දී අපිට 10 දාන්න බෑ. ඒ වගේම අපිට 6 දාන්න මෙතන හොඳින් බලන්න මේ බල දෙන්න එකම පැත්තට තියෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන්නේ කියලා බලන්න. ඔව් ඔයගලන්ට පේනවා 10යි නිව්ටන් තියෙන්නේ මේ පැත්තට. පුතා 6යි නිව්ටන් තියෙන්නේ මේ පැත්තට. ඒ නිසා මේ බල දෙක තියෙන්නේ කොහොමද? ප්‍රතිවිරුද්ධ දිශාවට. වස්තුවක් මත මෙතන බල දෙකක් ක්‍රියාත්මක වෙනවා දරුවනේ. නමුත් ඒ බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ. ඒ නිසා මෙතන නම් අපි ගන්න ඕනේ පුතා සම්ප්‍රයුක්ත බලයක්. ඒ කියන්නේ මෙතන පුතා අපි ගන්න ඕනේ අර මුළු බලය කියන දේ ගන්න ඕනේ. දැන් මෙතන නම් අපි කලින් ගාන ඔයගලන්ට මතක ඇති කලින් ගාන නම් එකම දිශාවට තියෙන නිසා අපි ඒ දෙන්න එකතු කරා. හැබැයි දරුවනේ මේ ගානේ වෙනස්. මේ ගානේ බල දෙක තියෙන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. ඒ නිසා අපි මෙතන අසමතුලිත බාහිර බලය ගත යුතුයි. මුලින්ම අසමතුලිත බාහිර බලය සොයාගන්න. කොහොමද අසමතුලිත බාහිර බලය සොයාගන්නේ? මම දැන් මෙතන මෙහෙම ලියා ගන්නවා අසමතුලිත බාහිර බලය කියලා. නැත්නම් මේකට පුතා අපි ඊළඟ පාඩම් වල කියනවා සම්ප්‍රයුක්ත බලය. හරි. මේ බලන්න මේක අසමතුලිත බාහිර බලය හොයාගන්න මම සමාලකුණක් දානවා මෙහෙම. මේකේ දැන් මේ බල දෙක පුතා තියෙන දිශාවෙන් ප්‍රතිවිරුද්ධවනේ. එතකොට ඔයා කරන්න ඕනේ වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. දැන් මේක ඔයාලට තේරෙනවා නිව්ටන් 10 බලය මේ පැත්තට තියෙනවා. නිව්ටන් 6 බලය මේ පැත්තට තියෙනවා. ඔයාටම පේනවා කවුද වැඩියෙන් තියෙන්නේ? වැඩියෙන් තියෙන්නේ පුතා 10යි නේ. එහෙනම් ඒ 10යි නිව්ටන්ගෙන් අඩු කරන්න දරුවනේ 6යි නිව්ටන් කියන බලය. 10යි නිව්ටන් කියන 6යි නිව්ටන් බලය අඩු කරන්න. ඇයි අඩු කරන්නේ? ඒ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයිනේ. එකම දිශාවට නම් එකතු කරන්න. හැබැයි මෙතන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා බල දෙක අඩු කරන්න. අඩු කරාම අපිට පුතා වෙනස ලැබෙනවා 4යි නිව්ටන්. ඒ කියන්නේ වැඩිපුර අපේ 10යි නිව්ටන් කියන්නේ වැඩියිනේ. වැඩිපුර තියෙන නිසා වස්තුව යන්නේ මේ පැත්තට තමයි පුතා චලිත වෙන්න ගන්නේ. එහෙනම් වස්තුව වැඩිපුර මෙන්න මේ පැත්තට තමයි පුතා චලිත වෙන්නේ. මොකද 10යි නිව්ටන් බලය වැඩි 6යි නිව්ටන් බලයට වඩා. හිතන්න දැන් මේ ගාන තාම ඉවර නෑ. මේ ගානේ පුතා මම දෙනවා කියලා හිතන්නකෝ ස්කන්ධය. මේ ගානේ දරුවනේ මම ස්කන්ධය දෙනවා වස්තු ස්කන්ධය හිතන්න කිලෝග්‍රෑම් භාගය. භාගයයි කිලෝග්‍රෑම්. හරිද? kg කිලෝග්‍රෑම් භාගය. කියන්නේ ග්‍රෑම් 500. මම අහන මේ වස්තුව ලක්වන තොරණය. මම මේ ගානේ විමසන්නේ වස්තුව ලක්වන තොරණය. එතකොට මම තොරණේ මම මෙහෙම ලියා ගන්න පුතා වස්තුව ලක්වන තොරණය. මම තොරණේ දාන්න. දැන් කොහොමද බලන්න මේ ගානත් හදන්න? හරිම ලේසි. මේ ගාන හදද්දි දැන් දරුවනේ ඔයා ලියා ගන්න ඕන ඉස්සෙල්ලා f කියන්නේ කීයද? m කියන්නේ කීයද? a කියන්නේ කීයද කියලා ලියා ගන්න. එහෙනම් මම මෙතන මෙහෙම ලියා ගන්නවා f මෙහෙම. ඊට පස්සේ ස්කන්ධය මෙහෙම. ඊට පස්සේ දරුවනේ තොරණේ මෙහෙම ලියා ගන්න. දැන් මෙතන අපි f දාන්න ඕන කීයද කියලා හොඳට බලන්න. පුතා මෙතන අපි f දාන්නේ මම කලින් කිව්වා අපිට 10 දාන්න බෑ වැරදි. ඔයා 6 දැම්මොත් වැරදි. අපි ගන්න ඕනේ මේ දෙන්නගේ වෙනස. මොකද මේ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා පුතා මෙතන f වෙන්නේ 4යි නිව්ටන්. 4යි නිව්ටන් තමයි මේක f වෙන්නේ. ඇයි ඒ? 10න් 6ක් අඩු කරලා ගන්න. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් 4යි නේ. ගාන ස්කන්ධය නම් කියලා තියෙනවා ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් භාගය. ඒ නිසා ස්කන්ධය මම ලියා ගන්නවා භාගයයි kg කියලා. දරුවනේ මේක අපෙන් අහන්නේ වස්තුව ලක්වන තොරණ. තොරණේ අපි දන්නේ නැහැනේ. දන්නේ නැති නිසා ඒකට අපි ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා. දැන් අපිට හරි ලේසි මේකේ තොරණය හොයන්න. දැන් පුතා මේකේ තොරණය හොයන්න අපි මොකද කරන්න තියෙන්නේ? අපිට තියෙනවා එක සූත්‍රයක්. මොකද සූත්‍රය? F සමානයි ma කියන සූත්‍ර දාන තින්නේ මේ සූත්‍ර හොඳට පාඩම් වෙන්න ඕනේ. අසමතුලිත බාහිර බලය ස්කන්ධය හා තොරණය අතර තියෙන සම්බන්ධතාවය. චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයෙන් තමයි අපි මේක ගන්න F සමානයි ma. දැන් අපි මේ සූත්‍රයට ආදේශ කරමු. දැන් දරුවනේ F කියන්නේ අසමතුලිත බාහිර බලය.
අසමතුලිත බාහිර බලය වෙන්නේ 4යි නිව්ටන්. ඒ නිසා මම F තියෙන තැනට දානවා 4 කියලා. සමානයි දරුවනේ ස්කන්ධය ගාන ස්කන්ධය දුන්නා. ස්කන්ධය දීලා තියෙන පුතා කිලෝග්‍රෑම් භාගයයි. ඒ නිසා ඔයා ඒක ලියා ගන්න කිලෝග්‍රෑම් භාගය බය වෙන්න එපා. සමානලම මේ ගණන් හදන්න බයයි. බය වෙන්න එපා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් භාගය. පුතා A කියන්නේ ත්වරණය. අපි ත්වරණය දන්නේ නැහැ. අපි ත්වරණය ගැන දන්නේ නැහැ. දන්නේ නැත්නම් ත්වරණය මම ලියාගන්නේ කියලා. දැන් මේ බලන්න පුතා අපි කොහොමද ඒව ගන්න? ඒව ගන්න කරන්න ඕනි. මෙන්න මේ බෙදීමේ මේ භාගය එහා පැත්තට. ඒ කියන්නේ පුතා මේ බෙදීමේ දෙක එහා පැත්තට යනවා. අපි දන්නවා ගණිතේ මේ බෙදීම දෙක එහා පැත්තට යද්දි පුතා ඒක ගුණ කිරීමේ දෙක වෙනවනේ. එහෙනම් 4 මෙතන ගුණ වෙනවා පුතා 2කින්. 4 2කින් ගුණ වෙලා අපිට පිළිතුර ලැබෙනවා 4 වරක් දෙකක් දන්නවා 8යි 8යි. දැන් පුතා නිවෘත්ති ඒකකයේ තියන්න. පාඩම් කරගන්න ත්වරණය හොයන නිවෘත්ති ඒකකය මොකද්ද? ms ඍණ 2. ත්වරණය ගන්න පුතා ms ඍණ 2කින්. ඒ නිසා මම මෙතන ලියාගත්තා ms ඍණ 2. එන්න මේ වගේ ගණන් තමයි එක්සෑම් එකේ අහන්නේ. විභාගය අහනවා. මෙතන අපි ගන්න ඕනේ අසමතුලිත බාහිර බලය. 10 ගන්නත් බෑ 6 ගන්නත් බෑ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා අපි වැඩි බලය තමයි ගන්න වෙනස ගන්න. මේ වෙනස තමයි පුතා අපි මෙතන F ට ආදේශ කරන්නේ. ස්කන්ධය දිලා තිනවා ගානේ භාගයයි. ත්වරණය අපි දන්නේ නැහැ. එනෝ මේකට ආදේශ කිරීමෙන් අපිට සරලව F කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. හොඳයි දරුවනේ මේ දක්වා අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු නියමය සහ චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයේ ආශ්‍රිත ගැටලු තමයි කතා කරන්නේ. දැන් අපි විමසා බලමු චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය. ඒ කියන්නේ දරුවනේ මේ නිව්ටන් අයිසෙක් නිව්ටන් විද්‍යාඥයා බලය සම්බන්ධව චලිතය සම්බන්ධව නියම 3ක් ඉදිරිපත් කරනවා. අපි පළමු නියමය කතා කරා. කිසියම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලවත් චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. ඊට පස්සේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය අපි කතා කරා. කිසියම් වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය නිසා හටගන්න ත්වරණය බලයට අනුලෝමව සමානුපාතිකයි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. අනෝ දෙවන නියමෙන් අපි ගත්ත පුතා සූත්‍රය F සමානයි ma. ඒ සූත්‍රයෙන් අපි දැන් ගණන් කිහිපයක් හැදුවා. විභාගයට එන්න පුළුවන් ගණිත ගැටලු. පොඩි සරල ගැටලු. දැන් අපි කතා කරන්න යනවා පුතා චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය. අතිශයින් වැදගත් නියමයක් තමයි පුතා චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය. මේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය මම පැහැදිලි කරන්න පොඩි රූප සටහනක් හදලා. හිතන්න දරුවනේ මේ තියෙන්නේ මේසයක් හරි මොකක් හරි පෘෂ්ඨයක් කියලා හිතන්නකෝ. මේ තියෙන පුතා මේසයක් හරි මොකක් හරි පෘෂ්ඨයක් කියලා හිතන්න. හරිද? මම මෙහෙම නිරූපණය කරන්න. ඒකට වාට එක වටහා ගන්න පුළුවන්. මොකක් හරි මේසයක් වගේ මොකක් හරි පෘෂ්ඨයක්. මේ පෘෂ්ඨයේ මත අතු පිට හිතන දරුවනේ වස්තුවක් තියෙනවා. මෙන්න තියෙනවා වස්තුව. ඔයගොල්ලන්ට පේන්න ඕන වස්තුව තියෙනවා. පුතා මෙහිම වස්තුව තියෙද්දි ඔයාලට හොඳට පේනවනේ. මේසය මතු පිට තමයි වස්තුව තියෙනවා. මේක මෙහෙම නිරූපණය කරන්නම්. මේ තියෙන පුතා වස්තුව කියලා මම නිරූපණය කරනවා. ඒතර හිතන්න දරුවනේ මේ තියෙන මේසය කියලා හිතන්න. හොඳින් බලා ගන්න හරිම ලේසි. මේසය. දැන් මේසය වස්තුවයි මෙහෙම තීත්‍ය පුතා මේ වස්තුව සහ මේසය මෙන්න මෙතනින් ස්පර්ශ වෙලා තිබෙන්නේ මේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙලා තිබෙන එක ස්පර්ශ වෙලා තියෙනවා එක පේ. එහෙම ස්පර්ශ වෙලා ඉදිද්දි දරුවනේ වස්තුව මගින් මේසයටත් හොඳින් අහන්න. වස්තුව මගින් මේසයටත් මේසේ මගින් වස්තුවටත් බල ඇතිවීම සිද්ධ වෙනවා. බලයන් ඇති වෙනවා. පුතා මේ බල කිනේම අපිට ඇහැට පේන්නේ නැහැ. බලයන් හට ගන්න. මේ බලන්න මම මේක මෙහෙම නිරූපණය කරනවා. දැන් මේව ඇත්තට ඇහැට පේන්නේ නමුත් ඇත්තටම වෙන කාරණා. මෙන්න තියෙනවා පුතා වස්තුව මගින් මේසයට. වස්තුව මගින් මේසයට. ඒ නිසා ඊතරේ මම අදින් පල්ලෙහාට. වස්තුව මගින් මේසයට බලයක් ඇති බලයක්. ඒ වගේම මොකද වෙන්නේ දරුවනේ? මේසයේ මගිනුත් වස්තුවට බලයක් ඇති වෙනවා. මෙදින් මේසෙන්නේ. මේසයේ මගින් වස්තුවට මෙහෙම පුතා බලයක් ඇතිවීම සිද්ධ වෙනවා. එහෙනම් හොඳින් බලන්නකෝ. මේ රෝස පාටට පෙන්වන්නේ වස්තුව මගින් මේසයට ඇති වෙනවා බලයක්. ඒව අපිට ඇහැට පේන්නේ නැහැ. ඒතර නමුත් මෙහෙම මේසයක් මතු පිට වස්තුවක් තියෙද්දි වස්තුව මගින් මේසයට ඇති කරන පුතා බලය. ඒකට පුතා අපි විද්‍යාවෙන් කියනවා ක්‍රියාව කියලා. ක්‍රියාව.
මම මෙහෙම නිරූපණය කරන පුතා ක්‍රියාව. මේ ක්‍රියාව කවුරු මගින් කාටද ඇති කරේ? වස්තුව මගින් තමයි පුතා මේසෙට ඇති කරේ. ඒ නිසා මම මෙතන ලියා ගන්නවා පොඩියට. හොඳට බලන්න. වස්තුව මගින් මේසෙට. මේක බලයක්. හොඳේ දරුවනේ මේක බලයක්. අපි දන්නවා බලය මානේ නිව්ටන් වලින් එම් බලයක් හට ගන්න. වස්තුව මගින් මේසෙට. එතකොට මොකද වෙන්නේ දරුවනේ? ඒ හටගන්න බලයට අපි කියනවා ක්‍රියාව. ඒ බලයට විශාලත්වයෙන් සමාන වන විදියට මේසේ මගිනුත් වස්තුවට මේ කොළ පාටට පෙන්නන්නේ. මේසේ මගින් වස්තුවට ඉහළට හටගන්නා පුතා බලය. ඒ බලයට පුතා අපි කියනවා ප්‍රතික්‍රියාව. මේ එකක්වත් ඇහැට නම් පේන්නේ නැහැ. නමුත් ඇත්තටම සිදුවන ක්‍රියාව ප්‍රතික්‍රියාව. දැන් හොඳට අහගන්න. කිසියම් වස්තු දෙකක් ස්පර්ශ වෙලා තියෙද්දි එක වස්තුවක් මගින් අනිත් වස්තුවට බලයක් හටගන්නවා. ඒ බලයට පුතා අපි කියනවා ක්‍රියාව. ඒ ක්‍රියාවට විශාලත්වයෙන් සමාන වන විදියට හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වන විදියට අනිත් වස්තුව ඊළඟ වස්තුවට බලයක් තිබෙනවා. ඒක තමයි ප්‍රතික්‍රියාව කියලා අපි කියන්නේ. බලන්න මේ උදාහරණ. මේකේ දරුවනේ වස්තුව මගින් මේසයට බලයක් ඇති කරනවා රෝස පාටට පෙන්වන්නේ ඒකයි. වස්තුව මගින් මේසයට බලයක් ඇති කරනවා ඒක තමයි ක්‍රියාව. ඒ ක්‍රියාවට විශාලත්වයෙන් සමාන වන විදියට මේසේ මගිනුත් වස්තුව මතට බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා පුතා ප්‍රතික්‍රියාව. එතකොට මේකේ වටිනම කාරණාව ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන්නේ බල. මේ දෙක එකිනෙක මොනවා වෙනවද? සමාන. ක්‍රියාව කියන බලයට සමානව තමයි පුතා ප්‍රතික්‍රියාව කියන බලය ක්‍රියාත්මක. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන බලය එකිනෙක මොනවා වෙනවද? සමානයි. එකිනෙක සමාන වන නිසා දරුවනේ මේ මේසේ මත වස්තුව නිශ්චලව තියෙනවා. මේ බල දෙක එකිනෙක සමානයි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මම මේක මෙහෙම ලියලා කොටු කරගන්නවා. මේ බලන්න මම ඔන්න ඕක තමයි පුතා චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය. චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමයේ හොඳට අහගන්න. නිව්ටන් කියනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත කියලා චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමයෙන් විස්තර වෙනවා. අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. නිව්ටන් කියනවා කිසියම් වස්තු දෙකක් ස්පර්ශව තියෙද්දි එක වස්තුවක් මගින් අනිත් වස්තුවට බලයක් ඇති කරනවා. ඒ ඇති කරන බලය පුතා ක්‍රියාව. ඒ ක්‍රියාවට විශාලත්වයෙන් සමාන වන විදියට තව බලයක් ඇති වෙනවා පුතා. ඒක තමයි ප්‍රතික්‍රියාව. මේ බල දෙන්න එකිනෙක සමානයි. ප්‍රතික්‍රියාවයි ක්‍රියාවයි සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බලන්න ක්‍රියාව ඉන්නේ පල්ලෙහා. ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ පුතා ඉහළට. ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ දරුවනේ ඉහළට. අපි මේක දැන් මෙහෙම හිතමු තව උදාහරණයක්. හරි. බලන්න ළමයි හිතන්න අහස් කූරක් තියෙනවා කියලා හිතන්න. අහස් කූර. පුතා අහස් කූරක තියෙන්නේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමයම තමයි දරුවෝ. අහස් කූර. හිතන්න දරුවනේ මේ දින අහස් කූරක් අපි දන්නවා පොඩි කාලේ මේ අහස් කූර මෙහෙම තියෙනවා. අහස් කූර අපි පත්තු කරනවා කියලා හිතන්න මෙන්න මෙතනින්. මෙතනින් පත්තු කරා මේක දැල් වෙලා ගිහිල්ලා අහස් කූර අතුල් වලට ගිහින් පත්තු. ළමයි අහස් කූර හදලා තින්නේ ඔයාලා දන්නවා වෙඩි බෙහෙත් වලින් නේද? අහස් කූර හදලා තින්නේ වෙඩි බෙහෙත්. එතකොට අපි අහස් කූරක් පත්තු කරද්දී මොකද වෙන්නේ දරුවනේ? ඇතුළ පත්තු වෙලා අහස් කූර මගින් උඩට අහන් ඉන්නෝදී අහස් කූර මගින් එළියට ඒ කියන්නේ වාතයට අපිට හැට පෙන්නේ නැහැ මේකක්වත් එළියට පුතා බලයක් ඇති කරනවා. එළිය කියන්නේ වාතය. වාතයට බලයක් ඇති කරනවා. පුතා ඒ බලයට අපි කියනවා ක්‍රියාව කියලා. ක්‍රියා වාතයට තමයි ඇති කරන්නේ. අහස් කූර මගින් වාතය. ඒක මම ලියා ගන්නවා මෙහෙම. අහස් කූර මගින් වාතය ඇති කරනෝ දරුවනේ බලයක්. ඒකට අපි කියනවා ක්‍රියාව කියලා. එතකොට මොකද වෙන්නේ? අහස් කූර මගින් වාතයට බලයක් ඇති කරාම පෙරලා වාතයේ මගිනුත් අහස් කූරට
බලයක් ඉහළට ඇති කරනවා. බලන්න ක්‍රියාව හටගත්තේ පල්ලෙහාට. ඒ ක්‍රියාවට විශාලත්වයෙන් සමාන වන විදියට අහස් කූරට ඇති කරනවා පුතා ඉහළට බලයක්. ඒකට අපි කියනවා පුතා ප්‍රතික්‍රියාව. ඔන්න ඔහොම අහස් කූර මත ඉහළට බලයක් හටගන්න නිසා තමයි දරුවනි ප්‍රතික්‍රියාව කියන බලයක් හටගන්න නිසා තමයි අහස් කූර ඉහළට චලිත වෙන්නේ. අහස් කූර ඉහළට චලිත වෙනකොට මේ ප්‍රතික්‍රියාව හටගන්නේ කොහොමද? ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ පුතා වාතයේ මගින් අහස් කූර. වාතය මගින් අහස් කූරට. අහස් කූරට තමයි ඇති. එතකොට පොඩි ධාරණය කරගන්න මේක තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. අපි පාඩම් කරගන්න. නිව්ටන්ගේ තුන්වන නියමයේ කියනවා සෑම ක්‍රියාවකටම කියන්නේ සෑම ක්‍රියාවක් මොකයි ක්‍රියාව? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියා බලයක්. මොක තමයි නිව්ටන්ගේ තුන්වන නියමය. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ක්‍රියාව කියන බලයයි ප්‍රතික්‍රියාව කියන බලයයි පුතා හැම විටම මොනවා වෙනවද? සමාන. ක්‍රියාව කියන බලය සහ ප්‍රතික්‍රියාව කියන බලය විශාලත්වයෙන් සමානයි. එදින සමාන වෙනවා. හැබැයි දරුවනේ එදින විශාලත්වයෙන් සමාන වුණාට දිශාවෙන් සැලකුවොත් දිශාවෙන් වෙනස්. බලන්න මෙතන ක්‍රියාව කියන බලය හටගන්නේ පල්ලෙහාට. ප්‍රතික්‍රියාව කියන බලය හටගන්නේ පුතා ඉහළ. හැබැයි මේ දෙන්න එකිනෙක සමානයි හැම විට. හිතන්න මම මේකේ උදාහරණ හිතන්න. ඔයා පුටුවක ඉඳගෙන ඉන්නේ. අන්න චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය එතන ක්‍රියාත්මක වෙනවා. ඔයා පුටුවක ඉඳගෙන ඉදිද්දී ඒක අපිට දැනෙන්නේ නැහැ පුතා. ඔයා මගින් පුටුවට බලයක් ඇති කරනවා. ඔයා මගින් පුටුවට. ඒකට අපි කියනවා පුතා ක්‍රියාව කියලා. ඇහැට පේන්නේ නැහැ. ඔයා මගින් පුටුවට බලයක් ඇති කරන ක්‍රියාව. ඒ බලයට සමාන වන විදියට පුටුව මගිනුත් ඔයා මත බලයක් ඇති කරනවා පුතා ඉහළට. ඒකට අපි කියනවා ප්‍රතික්‍රියාව. ඔයා මගින් පුටුවට බලයක් ඇති කරනවා පල්ලෙහාට ක්‍රියාව. ඒ ක්‍රියාවට සමානව පුටුව මගිනුත් ඔයා මත බලයක් ඇති කරනවා. ඒකට කියනවා අපි ප්‍රතික්‍රියාව. හිතන්න දරුවනේ බෝට්ටුවක චලිතය. මම මෙහෙම නිරූපණය කරන්නම්. ඔයගලන්ට පෙළපොත තියෙනවා. පෙළපොතත් බලන්න පුළුවන්. හිතන්න පුතා මේ වගේ බෝට්ටුවක් හිතන්නකෝ දරුවනේ. බෝට්ටුවක හබල් ගැසීමක් හිතන්න. බෝට්ටුවක හබල් ගැසීමක්. හිතන්න මේ දින හබලක් කියලා හිතන්න. බෝට්ටුවක හබල් ගැසීමේ දර්ශනයක් හිතන්නකෝ. මෙහෙම ඉන්න පුද්ගලෙක්. හබල් ගහන. එතකොට හබල් ගසද්දි බලන්න වෙන වැඩි. මේ හබල මගින් අපි දන්නවා බෝට්ටුව සාමාන්‍ය ජලයේ නෑනේ. ඒ නිසා පුතා මම ජලය අදිනවා. මෙතන පුතා තියෙන නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමයේ දරුවනේ තියෙන්නේ. නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියා බලයක්. බලන්න හබල මගින් දරුවනේ වතුර පල්ලෙහාට අදින. හබල මගින් වතුරට බලයක් යොදන. පොඩ්ඩක් හිතෙන් මවන්න හබල් ගැසීමේ දර්ශනයක්. එතකොට හබල මගින් වතුරට මේ පල්ලෙහාට බලයක් යොදන. ඒකට අපි කියනවා පුතා ක්‍රියාව කියලා. ක්‍රියාව. බෝට්ටුව මගින් හබල් ගැසීම නිසා බෝට්ටුව මගින් වතුරට පල්ලෙහාට බලයක් එන්නේ. බලයක් ඉද ක්‍රියාව. එතකොට මොකද වෙන්නේ? වතුර මගින් ඒ ක්‍රියාවට සමාන බලයක් ඇති වෙනවා. ක්‍රියාවට සමාන බලයක් ඇති වෙන පුතා ඒකට අපි කියනවා ප්‍රතික්‍රියාව. එතකොට තමයි බෝට්ටුවක චලිත වෙන්නේ. බෝට්ටුව ගමන් කරන්නේ එහෙමයි. හබල මගින් වතුර පසුපසට අදිනවා. ඒ කියන්නේ හබල මගින් වතුරට පිටුපසට බලයක් යොදනවා. ඒ පිටුපසට යොදන බලය අපි කියනවා ක්‍රියාව. එතකොට මොකද වෙන්නේ? ජලයේ මගිනුත් බෝට්ටුව සහ හබලට ඉහළට ඉස්සරහට බලයක් යොදනවා. ඒකට අපි කියනවා පුතා ප්‍රතික්‍රියාව. ඒ බලය නිසා තමයි බෝට්ටුව ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එනවා මෙන්න මෙවැනි අවස්ථා අපිට කියන්න පුළුවන් චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමයේ ක්‍රියාත්මක වන අවස්ථාව. තුන්වන නියමයේදී කියන්නේ සයිසෙක් නිව්ටන් සෑම ක්‍රියාවකටම මෙතින් ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා කියන. මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන පුතා බල. මේ දෙන එකිනෙක සමානයි. වස්තුන් දෙකක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන බල එකිනෙක හට ගන්න. අහස් කූරක චලිතය
නිව්ටන්ගේ තුන්වන නියමය ඇසුරෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. කොහොමද අහස් කූරක චලිතය නිව්ටන්ගේ තුන්වන නියමයෙන් පැහැදිලි කරන්නේ? අහස් කූරක් පත්තු කරන විට දල්වන විට ඒ අහස් කූර මගින් වාතයට අපිට හැඩ පෙන්නේ නැහැ. වාතයට පුතා බලයක් ඇති කරනවා වාතයේ පල්ලෙහාට. වාතයේ පල්ලෙහාට බලයක් ඇති කරනවා. ඒ වාතයේ පල්ලෙහාට ඇති කරන බලයට පුතා අපි කියනවා ක්‍රියාබලය. ඒතර මොකද වෙන්නේ? එහෙම පල්ලෙහාට ඇති කරාම බලයක් ඒ බලයට සමාන වෙන විදිහ. ඒ කියන්නේ පුතා ක්‍රියාව හිතනකොට නිව්ටන් 5යි කියලා. ඒ ක්‍රියාවට සමාන වෙන විදියට. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව නිව්ටන් 5යි. ක්‍රියාවට සමාන වෙන විදියට හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන විදියට වාතයේ මගිනුත් අහස් කූර මත ඉහළට බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියා බලය නිසා තමයි දරුවනේ අහස් කූර ඉහළට චලිත වීම සිදු වෙන්නේ. හොඳයි. චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම කියන පාඩමේ අපි මේ වන විට නිව්ටන්ගේ පළමු නියමය, දෙවන නියමය සහ තුන්වන නියමය ආශ්‍රිතව ගැටලු සහ ඒ අදාළ සිද්ධාන්ත ටික කතා කරා. දැන් දරුවනේ අපි කතා කරන්න යන්නේ තවත් වැදගත්ම මාතෘකාවක්, විභාගයට අනිවාර්යෙන්ම එන මාතෘකාව. ඒ තමයි දරුවනේ ගම්ම්‍යතාවය කියන මාතෘකාව. මෙම මාතෘකාවෙන් නැත්නම් මෙම පාඩමෙන් මෙම විෂය කරුණින් අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න එනවා විභාගයට. ඒ වගේම ඇතැම් විට සමහර ගැටලු එන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ ගම්ම්‍යතාවය. හරිම ලේසි දරුවෝ. මේකෙත් අපිට සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රව පාඩම් කරගන්න. හිතන්න මම සුපුරුදු පරිදි අදිනවා කියලා හිතන්නකෝ දරුවනේ වස්තුවක්. මේ තියෙන පුතා වස්තුවක් කියලා මනසට ගන්න. මේ වස්තුව කිසියම් පෘෂ්ඨයක් මත තියෙනවා. හරිද? මේ තියෙන පුතා පෘෂ්ඨය. එතකොට හිතන්න දරුවනේ මේ වස්තුවට ස්කන්ධයක් තියෙනවනේ පුතා. ස්කන්ධයක්. මේ වස්තුවේ මොකක් හරි ස්කන්ධයක් තියෙයි. මම මේ ස්කන්ධය තමයි M කියන්නේ. ඕගොල්ලන්ට මතකද අපි කලින් ධම්ම ස්කන්ධයට දෙන සංකේතය තමයි පුතා M. හිතන්න දරුවනේ මේ වස්තුව චලිත වෙනවා. කියන්නේ මේ වස්තුව ගමන් කරන. මේ වස්තුව ගමන් කරන ප්‍රවේගය. උතර හදන්න මේ වස්තුව ගමන් කරන ප්‍රවේගය. ස්පීඩ් එක, වේගය වගේ. ප්‍රවේගය මම දෙනවා පුතා මේ තියෙන v කියන. වස්තුවේ ප්‍රවේගය. ඔන්න මම තව වස්තුවක් අදින්නම් උතුරාට තේරෙයි. හිතන්න දරුවනේ මෙන්න මෙහෙම තව වස්තුවක් තියෙනවා. මම අසන්න අදින්න. හිතන්න මෙහෙම තව වස්තුවක් තියෙනවා දරුවෝ. මේ වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා පුතා m. මේ වස්තු ස්කන්ධයේ m. මේ වස්තුව මේ පැත්තට චලිත වෙනවා. ගමන් කර. ඒ චලිත වන ප්‍රවේගය දීලා තියෙනවා පුතා v කියලා. ප්‍රවේගය තමයි v. m කියන්නේ දරුවෝ ස්කන්ධය. හරි දැන් අපි බලමු මොකද්ද මේ ගම්ම්‍යතාවය කියන්නේ කියලා. දරුවනේ ගම්ම්‍යතාවය හොයන සූත්‍රයක් තියෙනවා. පොතට පාඩම් කරගන්න ඕනේ මේ සූත්‍ර ආයත් අමතක වෙන්න බෑ කවදාවත්. ගම්ම්‍යතාව. ගම්ම්‍යතාවය කියලා මම ලියා ගන්නවා. පුතා වස්තුවක හටගන්න ගම්ම්‍යතාවය කියන එක අපිට ගන්න පුළුවන්. ගම්ම්‍යතාවය සමානයි. ගම්ම්‍යතාවය අපි ගන්න මේ වස්තුවේ ස්කන්ධය කියන රාශිය අරගෙන. ස්කන්ධය කියන රාශිය අරගෙන ඒක ಗುಣ කරන්න දරුවනේ ප්‍රවේගය. ස්කන්ධය මම ගන්නවා. ඒ ස්කන්ධය කියන රාශිය අනිවාර්යයෙන්ම ಗುಣ කළ යුතුයි. මොකෙන්ද? ප්‍රවේගයෙන්. ස්කන්ධයේ ප්‍රවේගයෙන් ಗುಣ කරාම අපිට ගම්ම්‍යතාවය කියන දේ හොයා ගන්න පුළුවන්. එහෙනම් ගම්ම්‍යතාවය සමානයි ස්කන්ධයේ ಗುಣ කිරීම ප්‍රවේගය කියලා ඕගොල්ලෝ මතක් කරගන්න. පාඩම් කරගන්න ඕන. වස්තුවක ගම්ම්‍යතාවය හොයන විදිහ. කොහොමද ගම්ම්‍යතාවය ගන්න? ඒ වස්තුවේ ස්කන්ධය ಗುಣ කරන්න පුතා ප්‍රවේගයෙන්. දැන් අපි ඊට පස්සේ බලමු ගම්ම්‍යතාවයට තියෙන පුතා ඒකක. දැන් බලය හොයන ඒකක අපි දන්නවනේ නිව්ටන්. අන්න ඒ වගේ වස්තුවක පුතා ගම්ම්‍යතාවයට ඒකකයක් තියෙනවා. බලමු ගම්ම්‍යතාවය ඒකකේ. ගම්ම්‍යතාවය ගන්න ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කරනවා. අපි දන්නවා ස්කන්ධය ඒකකයේ වෙන්නේ දරුවනේ කිලෝග්‍රෑම් kg ගුණ කිරීම. පුතා ප්‍රවේගය ඒකකය ඔයගොල්ලෝ දන්නවා ms ඍණ 1 එහෙනම් දැන් මේ දෙන්න එකතු කරලා පුතා අපිට ගම්ම්‍යතාව වස්තුවක ගම්ම්‍යතාවයට සූත්‍රය ලියන්න පුළුවන්. වස්තුවේ ගම්ම්‍යතාවයේ සූත්‍රය වෙන්නේ kg ms ඍණ 1. ඒ සූත්‍රය ඇසුරින් අපි ගම්ම්‍යතාවයේ ඒකකය ගන්නවා. එතින් පුතා ගම්ම්‍යතාවයේ ඒකකය kg ms ඍණ 1. මේක විභාග වල බොහෝ විට අහලා තියෙනවා. පාස් පේපර්ස් ප්‍රශ්න කරනවා නම් ඒ පාස් පේපර්ස් ප්‍රශ්න වල ගම්ම්‍යතාවයේ ඒකකය අපිට විමසලා තියෙනවා. හරිම සරලයි. ගම්ම්‍යතාවය කියන්නේ භෞතික රාශියක්. අපි බලය ගැන කතා කරා.
බලය වගේ භෞතික රාශියක් තමයි දරුවනේ ගම්‍යතාව. වස්තුවක ගම්‍යතාවය ගන්න ස්කන්ධයේ ප්‍රවේගයෙන් ගුණ කරලා බලන්න මම සූත්‍රය ආය ආය කි. ස්කන්ධයේ ප්‍රවේගයෙන් ගුණ කරලා තමයි ගම්‍යතාවය ගන්නෙ. ගම්‍යතාවයට පුතා ඒකකයක් තියෙනවා. ගම්‍යතාවයේ ඒකකේ වන්නේ kgms ඍණ 1. kg කියන්නේ ස්කන්ධය, ms ඍණ 1 කියන්නේ ප්‍රවේගය. ඒ දෙක එකතු කරලා මම ගම්‍යතාවයේ ඒකකේ ලියා ගන්නවා kgms ඍණ 1 කියලා. හරින අනතුරු අපි මේ ගම්‍යතාවයෙන් ගණන් හදමු. විභාගයට එන්න පුළුවන් ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. ඒ වගේමයි දරුවනේ අපි දැනගත යුතු කාරණාවක් තියෙනවා. මේ ගම්‍යතාවය කියන්නේ පුතා දෛශික රාශිය. අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියමවල පළවෙනි වීඩියෝ එකේ කතා කරා දෛශික රාශිය ගැන. එතකොට මේක ගම්‍යතාවය කියන්නේ දරුවනේ දෛශික රාශිය. දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා නම් අපි ඒවට කියනවා දෛශික රාශිය. බලය කියන්නේ දෛශික රාශිය. එහෙනම් අවසානයේ දැනගන්න කොහොමද ගම්‍යතාවය හොයන්නේ? කවුරු ඇහුවත් දැන් අමතක වෙන්න බෑ. ගම්‍යතාවය ගන්නේ වස්තුවක ස්කන්ධය ගුණ කරන්න පුතා ප්‍රවේගය. ස්කන්ධයේ ප්‍රවේගයෙන් ගුණ කරලා තමයි අපි ගම්‍යතාවය කියන දේ සොයාගන්නේ. දැන් අපි ගම්‍යතාවෙන් විභාගයට එන්න පුළුවන් සරල ගැටලු කිහිපයක් සාදමු. බලන්න පුතා පළවෙනි ගැටලුව මාත් සමග ඔයගොල්ලෝ ලියා ගන්න ඉතාමත් වටිනවා. ලියන්න පුතා පළවෙනි ගාන කිසියම් වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 3කි. කිසියම් වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 3කි. එය 2ms ඍණ 1ක. එය 2ms ඍණ 1ක ප්‍රවේගයෙන් චලිත වන විට. එය 2ms ඍණ 1ක ප්‍රවේගයෙන් චලිත වන විට ගම්‍යතාවය ගණනය කරන්න. ගම්‍යතාවය ගණනය කරන්න. හරි. ලියාගන්න බැරි වුණා නම් ආයෙත් ලියාගන්න දරුවනේ කිසියම් වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 3කි. එය 2ms ඍණ 1ක ප්‍රවේගයෙන් චලිත වන විට. එය 2ms ඍණ 1ක ප්‍රවේගයෙන් චලිත වන විට ගම්‍යතාවය සොයන්න. ගම්‍යතාවය සොයන්න. හරි. හිතන්න දරුවනේ ඔන්න මෙහෙම වස්තුව තියෙනවා. මේ වස්තුව දැන් චලිත වෙනවා. ගමන් කරනවා. චලිත වෙන්නේ කීයෙන්ද? 2ms ඍණ 1ක ප්‍රවේගයෙන්. ඒ වගේමයි මේ වස්තුවේ ස්කන්ධය දීලා තිනවා කීයද පුතා? කිලෝග්‍රෑම් 3. හරි අපෙන් අහන්නේ මොකද්ද ගම්‍යතාවය? හරිම සරලයි ගන්න. මොකද්ද දැන් ගම්‍යතාවය ගණිත සූත්‍රය ඔලුවට එන්න ඕන ටක් ගන්න. මේ සූත්‍ර පාඩම් වෙන්න ඕනේ. ලියා ගන්න දරුවනේ සූත්‍රය. ගම්‍යතාවය සමානයි. මොකද ගම්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. අනිවාර්යයෙන්ම සූත්‍ර ඔලුවට එන්න ඕනේ. සූත්‍ර පාඩම් කරගන්න. ගම්‍යතාවය සමාන ස්කන්ධය කියලා මම මෙතන ලියාගත්තා. ඒක ගුණ කරන දරුවනේ ප්‍රවේගය. මම මෙහෙම ලියා ගන්නවා පුතා ප්‍රවේගය. දැන් එනම් බලන්න මේක ස්කන්ධය කීයද දරුවනේ? ස්කන්ධය ගානේ සඳහන් වෙනවා කිලෝග්‍රෑම් 3යි. එහෙනම් දැන් අපිට ආදේශ කරන්න පුළුවන් ස්කන්ධය කිලෝග්‍රෑම් 3නේ. ඒ නිසා මම දාන මෙතන 3යි kg. මේක දැන් ගුණ කරන්න දරුවනේ ප්‍රවේගය. පුතා ප්‍රවේගයේ ගානේ තියෙනවා සඳහන් වෙනවා. ප්‍රවේගයේ 2ms ඍණ 1. ඒ නිසා ඔයාලට බය වෙන දෙයක් නැහැ. ප්‍රවේගයේ දාන දරුවනේ 2ms ඍණ 1. දැන් මේක නම් සුළු කරන්න. 3 වරක් 2 අපි දන්නවා 6යි. හරියට ඒකක තියන්න. අපි කලින් කතා කරා ගම්‍යතාවය ඒකකය. kg ms ඍණ 1 කියලා නිවැරදිව පිළිතුර කියන්න. kg ms ඍණ 1. හරිම සරලයි නේද? ගම්‍යතාවය ගන්න විදිහ. ගම්‍යතාවය සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. මම දැන් දුන්න ගාන ස්කන්ධය දුන්නා, ප්‍රවේගය දුන්නා. අපිට ගම්‍යතාවය සරලව සොයන්න පුළුවන්. සූත්‍ර දාලා තමයි හොයන්න තියෙන්නේ. ගම්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියන සූත්‍ර ආදේශය පමණයි තියෙන්නේ. හරි දරුවනේ අපි ගම්‍යතාවය සම්බන්ධ තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. ලියා ගන්න දරුවනේ ගැටලුව එක්තරා වස්තුවක ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වේ. ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වේ. එය 8ms ඍණ 1ක ප්‍රවේගයකින් චලිත වන විට
එය 8යි ms ඍණ එකක ප්‍රවේගයකින් චලිත වන විට ගම්ම්‍යතාවය ගණනය කරන්න. ගම්ම්‍යතාවය ගණනය කරන්න. රෝග තමයි පුතා ගාන. බලන්න මේ ගානේ හරි ලේසි. අපි දන්නවා ගම්ම්‍යතාවය හොයන සූත්‍ර ඉස්සරලා ලියා ගන්න. ඒක පාඩමේ තියෙන්න ඕනේ ගම්ම්‍යතාවය ගන්නේ ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කරලා නේද? නම් මම මේ සූත්‍ර මෙහෙමම ලියා ගන්නව දරුවනේ ගම්ම්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. දැන් මම මේක කෙටියෙන් ලියා ගන්න. හරිද? ස්කන්ධය ගුණ කරන්න ප්‍රවේගයෙන්. දරුවනේ අපි දන්නවා ස්කන්ධය මයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ වෙන්නේ කිලෝග්‍රෑම්. හැබැයි බලන්න මේ ගානේ දීලා තියෙන පුතා ග්‍රෑම්. අපිට කෙලින්ම ග්‍රෑම් මේ ගානට දාන්න බෑ. දැම්මොත් ගාන වැරදි. පැහැදිලිද? මෙතන ග්‍රෑම් අපිට දාන්න බෑ. මොකද ගානේ ස්කන්ධයේ පුතා අපි ආදේශ කළ යුත්තේ සෑම විටම කිලෝග්‍රෑම්. ඒ නිසා ග්‍රෑම් අපිට මෙතන දාන්න බෑ. දැම්මොත් වැරදි. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතන ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න ඔන්න පහවසර ගණිතේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න ඕන. අපි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරලා තමයි පුතා මෙතනට ආදේශ කරන්නේ. එන්න ස්කන්ධේ ග්‍රෑම් 500 ඔන්න බලන්න මම ග්‍රෑම් 500 මෙහෙම ලියනවා. පුතා 500 දාලා අපිට ගාන හදන්න බෑ. මෙහෙම තිබ්බොත් වැරදි. අනිවාර්යයෙන්ම මේ ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් කරන්න. පුතා ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? බෙදන්න ඕනේ 1000. ග්‍රෑම් 500 කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. බලන්න මම මෙතනම කරා. 1000න් බෙදුනම එයා කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. දැන් ගුණ කරන්න දරුවනේ ප්‍රවේගය. ගානේ ප්‍රවේගය කියනවා. ගාන ප්‍රවේගය කීයද? 8යි නේද? ගාන ප්‍රවේගය 8යි. මෙතන දාන්න පුතා 8යි ms ඍණ 1. බලන්න මේ වගේ ගණන් ගොඩක් ළමයි වරද්ද ගන්නවා. නිකම්ම එකපාර 500 ආදේශ කරනවා. 500 ආදේශ කරොත් වැරදි. ඇයි 500 තියෙන ග්‍රෑම් වලින් ඒ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ 1000න් බෙදුවා. ඊට පස්සේ අපේ ගාන හරි. දැන් මේක කොහොමද සුළු කරගන්නේ? අපි දන්නවා ගණිත කර්ම. මේකේ ළමයි අපිට උඩ තියෙන බිංදු දෙක කපන්න පුළුවන් නේද? නැත්නම් අපිට මෙහෙම කපන්න පුළුවන්. 500ට 500 1යි. 1000ටම 500 ගොඩවල් 2යි. ඊට පස්සේ අපිට ආයෙත් ආව මේක සුළු කරන්න පුළුවන් පුතා 2ට 2 1යි. 8ට 2 4යි කියලානේ. කොහොම මේ කැපිලා යනවා. මේ කැපිලා ගියාම ඉන්නේ පුතා 4යි. kg දැන් ඒකකේ හරියට කියන්නේ kg ms ඍණ 1 කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. 4යි kg ms ඍණ 1 තමයි පුතා මේකේ නිවෘත්ති පිළිතුර වෙන්නේ. දැන් ළමයි අපි කතා කරන්න යන්නේ මේ පාඩමේ අවසාන මාතෘකාව. ඒ තමයි ස්කන්ධය හා බර. අපි පොඩි කාලේ ඉඳන්ම අපි හිතනවා ස්කන්ධයයි බරයි කියන්නේ පුතා එකක් කියලා. නමුත් 9 වන ශ්‍රේණියේ ඉඳන් 10 වන ශ්‍රේණියේ ඉඳන් අපි දැනගන්න ඕනේ දරුවනේ ස්කන්ධය කියන්නේ වෙනම භෞතික රාශියක්. බර කියන්නේ වෙනම භෞතික රාශියක්. පොඩි කාලේ අපි ස්කන්ධයයි බරයි එකම විදිහට හිතුවට නමුත් මේක දෙකක් දරු. ස්කන්ධය කියන්නේ වෙනම එකක්. බර කියන්නේ වෙනම එකක්. ස්කන්ධයේ මනින වෙනම ඒකකයක් තියෙනවා. බර මනින වෙනම ඒකකයක් තියෙනවා. මම මුලින්ම දරුවනේ ඔයගොල්ලන්ට කියන්නම් ස්කන්ධය ගැන. අපි පොඩි කාලේ ඉඳන් මේ ස්කන්ධයයි බරයි පුතා පටලගෙන තියෙනවා. ස්කන්ධය සහ බර කියන දේ පුතා පටලගෙන. ස්කන්ධය කියන්නේ කිසියම් වස්තුවක් හැදලා තියෙන පදාර්ථ අංශු ප්‍රමාණය. පදාර්ථ අංශු ප්‍රමාණයට තමයි පුතා අපි කියන්නේ ස්කන්ධ. ඔය ස්කන්ධය තමයි අපි පොඩි කාලේ ඉඳන්ම මයින්ඩ් එක යොදාගන්නේ පුතා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වගේ ඒකක. කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වගේන් තමයි පුතා අපි ස්කන්ධය මයින්ඩ්. හැබැයි දරුවනේ දැන් ඔළුවට ගන්න එහෙම වුණාට බර කියන්නේ ඒක නෙමෙයි. බර කියන්නේ වෙනම භෞතික රාශියක්. අපි බර ගැන දැන් කතා කරමු. බර කියන්නේ පුතා වෙනම භෞතික රාශියක්. ස්කන්ධය කියන්නේ වෙනම භෞතික රාශියක්. ස්කන්ධය තමයි දරුවනේ අපි මයින්නේ මොනවා වලින්ද? කිලෝග්‍රෑම් වලින්. සාමාන්‍ය ස්කන්ධය මයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ වගේ නෙහුතවා කියන්න ඕනේ මොකද්ද? කිලෝග්‍රෑම්. සම්මත ඒකකයේ වෙන්නේ පුතා කිලෝග්‍රෑම්. හොඳයි. හාල් මල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ඔයාගේ ඇගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 32යි. සාමාන්‍යයෙන් වෙලා තියෙන මිනිස්සු සාමාන්‍ය ජනතාව මේ ස්කන්ධය සහ බර පටලගෙන. හැබැයි දරුවනේ විද්‍යාව හදාරන දරුවන් විදිහට දැන් ඉඳන් ඉගෙන ගන්න ස්කන්ධය කියන්නේ කිසියම් වස්තුවක තියෙන පදාර්ථ අංශු ප්‍රමාණය. ස්කන්ධය. හැබැයි දරුවනේ බර කියන්නේ වෙනම දෙයක්. අපි දැන් බර ගැන ඉස්සරහට කතා කරමු. ස්කන්ධය මයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ වෙන්නේ කිලෝග්‍රෑම්. නැත්නම් අපිට ස්කන්ධය මයින්න පුළුවන් පුතා ග්‍රෑම් වලින්, ඒ වගේම මිලිග්‍රෑම් වගේ
ඒකකවල. මූලිකව මෙහි වෙනස අපි වටහා ගන්න ඕන. දැන් දරුවනේ හොඳට අහගන්න ස්කන්ධය අපි මයින්නේ කිලෝග්‍රෑම් වලින් සම්මත ඒකකයේ කිලෝග්‍රෑම්. හැබැයි දරුවනේ අපි පොඩි කාලේ ඉඳන් වරද්ද ගත්තට මේ බර කියන්නේ වෙනම දෙයක්. පුතා බර කියන්නේ බලයක්. බර කියන්නේ දරුවනේ බලයක්. අපි ඉගෙන ගත්ත බලය මතකයි කියලා හිතනවා. බලයක් කියන ඕනෑම ඇදීමක් හෝ තල්ලු කිරීමක් නේ. අන්න ඒ වගේ බලයක් තමයි පුතා බර කියන්නේ. බර කියන්නේ පුතා බලයක්. ඒ නිසා බරමයින සම්මත ඒකකයේ වෙන්නේ පුතා නිව්ටන්. නිව්ටන්. බරමයින සම්මත ඒකකයේ වෙන්නේ පුතා නිව්ටන්. පටල ගන්න නම් එපා මේක. අපි පොඩි කාලේ ඉඳලම ස්කන්ධය සහ බර කියන දෙක පටලගෙන තියෙනවා. අපි හිතන්නේ දෙන්න එක්කෙනෙක්. නමුත් ආදරණීය දුවේ පුතේ මේ දෙන්න භෞතික රාශීන් දෙන්නේ. ස්කන්ධය කියන්නේ කිසියම් වස්තුවක තියෙන පදාර්ථ අංශ ප්‍රමාණය. ස්කන්ධය මයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ කිලෝග්‍රෑම්. නැත්නම් අපිට ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මයින්න පුළුවන්. හැබැයි බර කියන්නේ වෙනම දෙයක්. බර කියන්නේ බලයක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් වගේ බලයක්. අපි කතා කරා බලය මයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ නිව්ටන්. ඒ නිසා දරුවනේ බර මනින්නේ නිව්ටන්. බර මනින්නේ නිව්ටන්. හරි අපි තවදුරටත් මේ බර කියන දේ චුට්ටක් ඉගෙන ගමු. මොකද්ද මේ බර කියන්නේ? හරි මෙහෙමයි ළමයි. හොඳට අහගන්න. ඔන්න දරුවනේ හිතන්න පුතා මෙහෙම පොළව තියෙනවා කියලා හිතන්න. අපි දන්නවා මේ පොළොව මගින් මේ ලෝකේ ඉන්න හැම වස්තුවක් මතම පහළට ඇති කරන බලයක් තියෙනවා. මේ වස්තුව මත පහළට ඇති කරන බලයක් තියෙනවා. හිතන්න දරුවනේ මම මෙහෙම උදාහරණයක්. හිතන්න මම බෝලයක් ඉහළට විසි කරනවා. නැත්නම් බෝලයක් උඩ දානවා. පුතා බෝලයක් උඩ දැම්මට ඒ බෝලේ අහසටම යනවද? ඔයා නිකන් කල්පනා කරන්න. බෝලයක් උඩ දැම්මා කියලා බෝලේ කෙලින්ම අභ්‍යවකාශයටම යන්නේ නැහැ. අනිවාර්යෙන් බෝලේ මොකද වෙන්නේ? බෝලේ පුතා පල්ලෙහාට බිමට වැටෙනවනේ. බෝලේ බිමට වැටෙනවා. හිතන්න ඔයා උඩ පයි. ඔයා උඩ පැන්න කියලා ඔයා සෞරග්‍රහ මණ්ඩලයට යන්නේ නැහැ. ඔයා උඩ පැන්න ගමන් අනිවාර්යෙන් බිමට වැටෙනවා. අනිවාර්යෙන් ගහක තියෙන පළතුරක් බිමට වැටෙන්නේ. මම පෑනක් විසි කරොත් ඒ පෑන බිමටනේ වැටෙන්නේ. හැම වස්තුවක්ම පොළොවට තමයි පුතා පතිත වෙන්නේ. මම මොකක් හරි මකණයක් හිතන්න මම ගල් කැටයක් ඉහළට විසි කරා ඒක ඉහළටම යන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක බිමට වැටෙනවා. ඇයි පුතා ඕනම වස්තුවක් බිමට වැටෙන්නේ? ඒ බිමට වැටෙන්නේ දරුවනේ අපේ මේ පොළොව මකින්. පොළොව පෘථිවිය මකින් මේ ලෝකේ සෑම වස්තුවක් මතම පහළට පෘථිවියේ දෙසට ඇද ගන්න බලයක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ. ඔයා හිටගෙන හිටියත්, ඔයා වාඩි වෙගෙන හිටියත් පොළොව මගින් ඔයාව ඇද ගන්න බලයක් තියෙනවා දරුවෝ. ඒ බලය නිසා තමයි කිසියම් වස්තුවක් මම ඉහළට විසි කරත් ඒක අනිවාර්යෙන් බිමට වැටෙන්නේ. මම පෑනක් අතෑරියම ඒ පෑන බිමට වැටෙන්නේ ඒ නිසයි. පෑන මත පොළොව මගින් පල්ලෙහාට ඇද ගන්න බලයක් තියෙනවා දරුවෝ. ඒ බලයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය. ඔයගොල්ලෝ අහලා ඇති. ගුරුත්වාකර්ෂණ බලය. ඒක අපිට ඇහැට පේන්නේ නැහැ ගුරුත්වාකර්ෂණ බලය. මේ ලෝකේ මේ පෘථිවියේ හැම වස්තුවක් මතම පොළොව මගින් පහළට ඇද ගන්නා බලයක් තියෙනවා දරුවෝ. ඒකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය. ඔය ගුරුත්වාකර්ෂණ බලය තියෙන නිසා තමයි අපි හැම විටම පොළොවටම ආකර්ෂණය වෙලා තියෙන්නේ. දරුවනේ මේ ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක් තමයි ඔන්න අහගන්න. ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක් තමයි ආදිත දුවේ පුතේ බර කියන්නේ. ඔන්න එනම් පටල ගන්න එපා. පොළොව මගින් පෘථිවිය මගින් වස්තුන් මත පහළට ඇති කරනවා බලයක්. ඒක තමයි ගුරුත්වාකර්ෂණ බලය. ඔයගොල්ලෝ අහලා තියෙනවා. ගසකින් ගෙඩියක් වටුනම මේ ගසකින් වටෙන ගෙඩිය ඉහළට යන්නේ නැතුව පල්ලෙහාට වැටෙන්නේ ඒ ගුරුත්වාකර්ෂණ බලය නිසා. අපි උඩ පැන්නොත් අනිවාර්යෙන් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. මේ පෘථිවියේ ඉන්න හැම වස්තුවක් මතම පහළට පොළොව මගින් ඇද ගන්න බලයක් තියෙනවා. ඒක ගුරුත්වාකර්ෂණ බලය. ඇහැට පේන්නේ නැහැ. ඔන්න ඔය ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක් තමයි දරුවනේ බර කියන්නේ. ඒ අනුව පටල ගන්න එපා. අපි පොඩි කාලේ ඉඳන්ම මේ දෙක පටල ගන්න. ඒ තමයි ස්කන්ධය සහ බර. ස්කන්ධය නම් කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් තමයි මයින් එක හරි. හැබැයි පුතා බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක්.
ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක්. ඒ කියන්නේ බර කියන්නේ වෙනම භෞතික රාශියක්. ස්කන්ධය කියන්නේ වෙනම භෞතික රාශියක්. යනෝ බරමයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ වෙන්න දරුවනේ නිව්ටන්. ඒට හේතුව බර ගුරුත්වාකර්ෂණ බලයක් නිසා. බර කියන්නේ පුතා ගුරුත්වාකර්ෂණ බලයක්. ඒ නිසා බරමයින ජාත්‍යන්තර සම්මත ඒකකයේ වෙන්නේ නිව්ටන්. දැන් දරුවනේ අපි කතා කරමු වස්තුවක බර නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය සොයන විදිහ. අපි කලින් ඉඳන්ම කතා කරා ස්කන්ධය සහ බර කියන්නේ රාශීන් දෙකක්. අපි පොඩි කාලේ හිතුවේ එක එකක් කියලා. නමුත් ඒක දෙකක්. ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය. දැන් බර කියන්නේ පුතා ගුරුත්වාකර්ෂණ බලය. බර කියන්නේ බලයක්. බර හොයන්නේ නිව්ටන්. පුතා වස්තුවක බර නැතහොත් ගුරුත්වාකර්ෂණ බලය සොයන සූත්‍රයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ දිස් වෙන්නේ සූත්‍ර. වස්තුවක බර නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය ගන්නේ බර සමානයි ඒ වස්තුවේ ස්කන්ධය ගුණ කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණය කියන රාශිය. බර හොයන්නේ කොහොමද? බර හොයන්නේ ස්කන්ධය ගුණ කරන්න ගුරුත්වජ ත්වරණයෙන්. පුතා මම ස්කන්ධයට දෙන සංකේතය m, මම ගුරුත්වජ ත්වරණයට දෙන සංකේතය පුතා g, බරට මම දෙන සංකේතය f. ඒ අනුව මට වස්තුවක බර සොයා ගන්න පුළුවන් සූත්‍රය වෙන්නේ F සමානයි mg. වස්තුවක බලය හොයන සූත්‍රය මොකද්ද? නිව්ටන්ගේ දෙවන නියමයෙන් සාමාන්‍යයෙන් අසමතුලිත බාහිර බලය ගත්තේ F සමානයි ma. F සමානයි ma. ඒ කියන්නේ ත්වරණය. මේ හිව්වේ මොකද්ද? මේ හොයන්නේ ගුරුත්වාකර්ෂණ බලය. නැත්තම් බර. වස්තුවක බර ගන්නේ කොහොමද? බර ගන්නේ F සමානයි mg. F සමානයි mg. g කියන්නේ පුතා ගුරුත්වජ ත්වරණය. අපි දැනගන්න ඕනේ පෘථිවියේ ගුරුත්වත්වරණයේ අගයේ ආසන්න වශයෙන් 10යි කියලා. මේක ගානේ දෙන්නේ නැහැ. මේක අපි දැනගන්න ඕනේ. පෘථිවියේ ගුරුත්වත්වරණයේ අගයේ 10යි. එනවා වස්තුවක බර නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය හොයන සූත්‍රය F සමානයි mg කියලා දැනගන්න. අපි දැන් ඉන්නතර මේකෙන් එන්න පුළුවන් ගාණක් විසදමු. හරි. බලන්න දරුවනේ අපි මේ වගේ සරල ගාණක් හදුවා. බලන්න කිසියම් පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා කිලෝග්‍රෑම් 3. අපෙන් අහනවා මේ වස්තුවේ බර සොයන්න. අපි දන්නවා බර කියන්නේ පුතා ගුරුත්වාකර්ෂණ බලය. දැන් මේක වාට ඉක්මනට මනෝමය මුණක් කියන්න පුළුවන්. වස්තුවක බර නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය. අපි කොහොමද බර හොයන්නේ නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ මොකක්ද? පුතා සූත්‍රය මොකක්ද? F සමාන mg. වස්තුවක බර නැතහොත් ගුරුත්වාකර්ෂණ බලය හොයන්නේ F සමාන mg. දැන් m කීයද? අපි දන්නවා කිලෝග්‍රෑම් 3යි. පුතා g කීයද? ඒක පාඩම් කරගන්න. g කියන්නේ ගුරුත්වාකර්ෂණ ගුරුත්වජ ත්වරණය. ගුරුත්ව ත්වරණය අගේ 10යි. එහෙනම් මේක 10යි. එහෙනම් එක පාඩම අපිට මේක සුළු කරලා ගන්න පුළුවන්. නිව්ටන් 30යි කියලා. නිව්ටන් 30යි. එහෙනම් දරුවනේ ඔයාට ස්කන්ධය දීලා බර බවට පත් කරන්න දුන්නොත් ස්කන්ධය දීලා බර බවට පත් කරන්න දුන්නොත් ඔයාට අක් ගාලා 10න් වැඩි කරා. හිතන්න මම කියන එක්තරා වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. මම අහන මේ වස්තුවේ ගුරුත්වාකර්ෂණ බලය කීයද? ඒ කියන්නේ බර කීයද? එනවා කරන්න ඕනේ 5 10න් වැඩි කරන්න. 5 10න් වැඩි කරාම 50යි නිව්ටන්. මම කියනවා එක්තරා වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. මම අහනවා මේ වස්තුවේ ගුරුත්වාකර්ෂණ බලය නැත්තම් බර කීයද? එහෙනම් හරිම ලේසි. 2 වැඩි කරන්න 10යි. නිව්ටන් 20යි. එහෙනම් අපිට ඉක්මනට වස්තුවක ස්කන්ධය නැතහොත් බර ගන්න පුළුවන්. කොහොමද ගන්න? F සමානයි mg කියන සූත්‍රයෙන්. g කියන්නේ 10, m කියන්නේ ස්කන්ධය. බර කියන්නේ පුතා ගුරුත්වාකර්ෂණ බලයට කියන සමාන වචනයක්. ඒ නිසා බරමයින ජාත්‍යන්තර ඒකකය නිව්ටන් වලින් තියන්න ඕන. ඒ අනුව ආදරණීය දුවේ පුතේ පුරා හෝරාවට වඩා වැඩි කාලයක් පුරාවට අපි අද කතා කරා චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම පාඩමේ දෙවන වීඩියෝව. එතකොට මේ වීඩියෝ තුලින් අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයේ අසුරෙන් එන්න පුළුවන් ගණිත ගැටලු, ඒ වගේම චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය, ඒ වගේම ගම්භීරතාවය කියන්නේ මොකක්ද සහ ඒකෙන් එන්න පුළුවන් ගණන්, අවසානයේදී ස්කන්ධය සහ බර පිළිබඳව කතා කරා. එනුව සමස්තයක් විදියට අපි මේ පාඩම් දෙකකින් ආවරණය කරා. චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු වීඩියෝ බැලුවේ නැති ළමෙක් ඉන්නවා නම් පහත දක්වලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකකින් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. එතනත් ලින්ක් එක තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයාලට මේ පාඩම හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. අනිවාර්යෙන් යාළුවන්ට කියන්න මේ පාඩම බලන්න කියලා යාළුවන්ට ෂෙයා කරන්න. විද්‍යාව ගොඩාක් අමාරු දුර්වල ළමයිට කියන්න විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාවේ අපි විද්‍යා පාඩම් 45කට වඩා වැඩි සංඛ්‍යාවක් ඕගොල්ලෝ වෙනුවෙන්ම දාලා තිනවා මේව බලන්න කියලා. එහෙනම් දරුවනේ අද දිනේදී මම සමුගන්නවා මතක් කරලා විෂන් එඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරන්න. එතකොට තමයි අපි දාන විද්‍යාව පාඩම්
ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අදට සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.